ආයිබෝවන් ළමයි සුබ දවසක් හැමෝටම. අදත් මම සම්බන්ධ වෙනවා ඔයත් එක්ක ඔයාගේ 10 වසරේ 7 වෙනි පාඩම්ම 7 වෙනි ඒකකයේ මූලික සටහන් පොත් කියන පාඩමට අදාළව විශේෂ කාරණා කීපයක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න. පහුගිය දවස් කීපය තුළ පුතේ ඔයා පිළිවෙලකට මේ ගිණුම්කරණයේ ඒකකයේ වලට අදාළ ඔයාගේ පාඩම් කීපය ආවරණය කරගෙන ආවා. ඔයාට මම පැහැදිලිව කිව්වා පෙළ පොතත් එක්ක මේ වීඩියෝ ලෙසන් වලට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයාට මම අභ්‍යාස කරන්න දුන්නා. ඒ අභ්‍යාසවල පිළිතුරු මම ඔයාගේ ගෲප් එකට දාලා තියෙනවා. ඒවත් එක්ක උත්තර ටික හරිද කියලා බලාගන්න. ගැටලු තිබ්බොත් මට ප්‍රයිවට් මගේ WhatsApp account එකට හරි inbox කරලා ඔයාගේ ගැටලු ටික විසඳ ගන්න. ඉතින් ඊළඟ මාසේ ඔයාට මම පේපර් කට්ටල කීපයක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ වැඩසටහනත් මම ඉදිරියේදී දැනුවත් කරන්නම්. ඊට පස්සේ අපිට ඊළඟ සතියේ නැත්නම් මාසෙ ඉඳලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් සමග මුළු විෂය නිර්දේශයේම හැමදාම ආවරණය වෙන විදිහට මේ ඔන්ලයින් පාඨමාලාව කරගෙන යන්න පුළුවන් ඔයාලා ගෙදර ඉඳගෙනම. ඒ නිසා ඒවා ගන්න වැඩසටහනක් මම ඔයාට හඳුන්වා දෙන්නම් ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්න. right අපි අද දවසේ පාඩමට යමු පුතේ. මූලික සටහන් පොත්. එහෙම නැත්නම් ඔයාගේ 6 වෙනි පාඩම මේ මූලික සටහන් පොත් වලට කියන නම් කීපයක් තව තියෙනවා. ඒවත් ඔයා දැනගන්න ඕන පුතේ. මේවට අපි කියනවා මේ උපයෝගී පොත් කියලා කියනවා. මේවටම තමයි කියන්නේ උපයෝගී පොත් කියලා. උපයෝගී පොත්. තව නමක් කියනවා මේවටම තමයි කියන්නේ මේ ජර්නල් කියලා කියනවා. ජර්නල්. ඒ වගේම දෛනික සටහන් පොත් කියලා කියනවා. දෛනික සටහන් පොත්. මේ වගේ මේ නම් කීපයක් භාවිතා කරනවා මේ මූලික සටහන් පොත්වලට. පුතේ ඔයාලට මතකද අපි ගිණුම් කරන ක්‍රියාවලිය කියන කොටස ආරම්භයේදීම මම ඔයාලට කියලා දුන්නා. ගිණුම්කරණය කියන එක පටන් ගන්නෙ මූලාශ්‍ර ලේඛන වලින්. මූලාශ්‍ර ලියවිලි වලින්. ඒවා තමයි ගනුදෙනුවක් සිදු වූ බවට තියෙන සාක්ෂි. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන වලින් හොයාගත්ත ගනුදෙනු අපි සටහන් කරන්නේ මුලින්ම මූලික සටහන් පොත්වල කියලා මම කියලා දුන්නා. ඒවා තමයි මේ ජර්නල් කියන්නේ. සාමාන්‍යයෙන් මේ අපි ගිණුම්කරණයේදී ඉගෙන ගන්න 10 11 පන්ති දෙකේදී අපිට තියෙන මූලික සටහන් පොත් 6ක් පිළිබඳ අපි මේ 10 වසර පාඩමේදී නැත්නම් 10 වසර විෂය නිර්දේශයේදී ඉගෙන ගන්න තියෙනවා ඉදිරියට. ඒවා පාඩම් ඒකක විදිහට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. මේ මූලික සටහන් පොත් පිළිබඳ හැඳින්වීමක් තමයි මේ 7 වෙනි පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ පුතේ. මේ යටතේ මම මූලාශ්‍ර ලේඛන පිළිබඳව ඔයාලට අවබෝධයක් ලබා දෙනවා. ඒකට දැන් මූලික සටහන් පොතක් කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් අපිට දෙන්න තියෙන උත්තරේ තමයි කිසියම් ගනුදෙනුවක් අර මූලාශ්‍ර ලියවිලි වලින් හඳුනාගත් පසුව ගිණුම් වල සටහන් කරන්න කලින් අපි ඉගෙන ගත්ත අර ලෙජරේ තියෙන ගිණුම් වල සටහන් කරන්න කලින් මුලින්ම සටහන් කරන පොත තමයි මූලික සටහන් පොත කියලා කියන්නේ. දැන් මේකේ ඔයාගේ පිටු අංක 78 ඒකට නිර්වචනයක් දීලා තියෙනවා රතු පාට පෑනෙන්. ඔයා ඒක highlight කරගන්න පුතේ. අපි කියනවා ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට ප්‍රථම එම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් පොදුවේ පිළිගත් ක්‍රමයකට අනුව පළමුවෙන්ම සටහන් කරන පොත් මූලික සටහන් පොත් නනුවෙන් හඳුන්වනවා නැත්නම් හඳුන්වනු ලැබේ. මේවා උපයෝගී පොත්, ජර්නල්, දෛනික සටහන් පොත් යනාදී නම් වලින්ද හඳුන්වයි. තවදුරටත් කියනවා ව්‍යාපාරයක සිදුවන සියලුම ගනුදෙනු එකම මූලික සටහන් පොතක ලිවීම සුදුසු නොවේ. දැන් පුතේ අපිට මූලික සටහන් පොත් 6ක් පිළියෙල කරන්නේ ඇයි? විවිධ ස්වභාවයේ ගනුදෙනු විවිධ ස්වභාවයේ මූලික සටහන් පොත්වල අපි සටහන් කරනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ සෑම ගනුදෙනුවක්ම එකම මූලික සටහන් පොතක සටහන් කළොත් අච්චාරුවක් වෙනවනේ පුතා. අපිට හොයාගන්න බෑ මොනවද වුණ ගනුදෙනු කියලාවත්. නේද? විකාර වෙනවා. අපිට ණයට විකුණුම්, ණයට ගැනුම්, අත්පිට ගැනුම්, අත්පිට විකුණුම්, නේද? විදුලි ගාස්තු ගෙවුම්, රසන ගාස්තු ගෙවුම්, තව බොල් ණය කපා හැරීම්, නේද? බැංකුවේ ගනුදෙනු, නේද? සුළු මුදලින් සිදුවන ගනුදෙනු, නේද? ණය ඒ වගේ විවිධාකාර ගනුදෙනු ව්‍යාපාරයක සිද්ධ වෙනවා. සොරකම් කිරීම, ගිනි හානි, නේද? මේ හැම දෙයක්ම එකම පොතක සටහන් කළොත් ව්‍යාකූලයි, අපහැදිලි,
ඒ වගේම ඒ මූලික සටහන් පොත ඊටාම දීර්ඝව පිළියෙල කරන්න වෙනවා. ඒ හින්දා ගනුදෙනු සටහන් කිරීම සඳහා ඒ ගනුදෙනු සටහන් කිරීමේ පහසුව සඳහා ගණකාධිකාරීවරු නැත්තම් මේ ගිණුම් කරණයේදී හඳුනගෙන තියෙනවා පුතේ මූලික සටහන් පොත් කීපයක් ඒ ගනුදෙනු වල ස්වභාවය පදනම් කරගෙන. දැන් ඔයාට ඒවා දීලා තිනවා වෙන වෙන මම ඔයාට ඒ ටික කියලා දෙන්නම්. මොකද්ද මේ මූලික සටහන් පොත්වල තියෙන වර්ගීකරණයන් කියලා. පුතේ ගනුදෙනු වල වර්ග අනුව මේ මූලික සටහන් පොත් 6ක් අපි පිළියෙල කරනවා. දැන් අපි ගත්තොත් එහෙම අපිට හම් වෙන පළවෙනි එකනා තමයි පුතේ මුදල් පොත කියන එකනා. මුදල් පොත. මේ මුදල් පොතේ සටහන් වෙන්නේ මොනවද? මුදල් පොත කියන මූලික සටහන් පොතේ අපි සටහන් කරන්නේ මුදලින් සිදුවන ගනුදෙනු. මුදලින් සිදුවන ගනුදෙනු. මුදලින් සිදුවන ගනුදෙනු තමයි මූලික සටහන් පොතක් විදිහට මුදල් පොතේ අපි සටහන් කරන්නේ. ඒ කියන්නේ මුදලින් සිදුවන ලැබීම් හා ගෙවීම් ගනුදෙනු සටහන් කරන්න අපිට මූලික සටහන් පොතක් විදිහට මුදල් පොත යොදා ගන්න පුළුවන්. ඊළඟට මේකෙම කොටසක් තමයි පුතා සුළු මුදල් පොත. සුළු මුදල් පොත. සුළු මුදල් පොත කියන්නේ මුදලින් සිදුවන ගනුදෙනු තමයි මේකේ සටහන් වෙන්නේ. හැබැයි සුළු මුදලින් සිදුවන ගනුදෙනු. සුළු මුදලින් සිදුවන ගනුදෙනු. ඒ කියන්නේ සුළු මුදලින් සිදුවන ගනුදෙනුවක් කියන්නේ අපි කියනවා සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක මහා පරිමාණ මුදල් ගනුදෙනු අතර දැන් අපි හිතමු ලක්ෂ ගණන් වලින් මුදල් හුවමාරු වෙන තැනක රුපියල් 100න් 200න් අපි හිතමු ට්‍රීවිල් එකකට ගෙවුවා. තේ පැකට් එකක් ගන්න ගිය වියදම්, කිරි පැකට් එකක් ගන්න ගිය වියදම්, සංග්‍රහ වියදම්. නේද? මල් පෝච්චියක් ගන්න වියදම් රුපියල් 100යි 200යි 300යි. ඒවා අර මහා පරිමාණයේ ගනුදෙනු තීදුන තැන ප්‍රධාන මුදල් පොතේ සටහන් කරොත් එතනත් ව්‍යාකූල භාවයක් ඇති වෙනවනේ. ඒ නිසා සුළු මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කරන්න වෙනම මුදල් පොතක් අපි හඳුන්වලා දීලා තිනවා. සුළු මුදල් පොත. සුළු මුදල් බාරකරුවෙක් පත් කරලා ඒක වෙනමම පවත්වාගෙන යනවා. අපි ඉදිරියේදී සුළු මුදල් පොත කියන එකකේදී ඒ සුළු මුදල් ගනුදෙනු හඳුනා ගැනීම ඒවා සටහන් කිරීම ඉගෙන ගන්නවා. ඊළඟ තුන්වෙනි එක නා තමයි පුතේ ගැනුම් ජර්නලේ. ගැනුම් ජර්නල් නැත්තම් ණයට ගැනුම් පොත කියලාත් කියනවා. ගැනුම් ජර්නලේ කියන එකේ සටහන් වෙන්නේ මොනවද? හොඳට මතක තියාගන්න වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. අන්න එතන හරි වැදගත් මේ වෙළඳ භාණ්ඩ කියන්නේ මොනවද කියන එක. පුතේ වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකිණීමේ බලාපොරොත්තුවෙන් අපි ගන්න භාණ්ඩ වලට තමයි කියන්නේ වෙළඳ භාණ්ඩ කියලා. ඒ කියන්නේ ගොඩක් දුරට අර බඩු තොග කියන එක තමයි මේ වෙළඳ භාණ්ඩ කියලා ගන්න. එහෙම නැතුව ආයතනයේ පරිහරණයේ ප්‍රයෝජනෙට ගන්න ණයට ගන්න දේවල් අපි මේකේ සටහන් කරන්නේ. ඒක සටහන් කරන්නේ නැත්නම් පොදු ජර්නලේ කියන එකේ. දැන් අපි හිතමු මෝටර රථයක් ලීසින් ක්‍රමයකට ගත්තා කියලා ණයට නරන් තියෙන්නේ. අපි මේ වෙළඳ භාණ්ඩ කියලා මේ ගැනුම් ජර්නලේ දාන්නේ නැහැ ඒක. ඒක පටල ගන්න එපා. හැබැයි සිල්ලර කඩේකට පිටි තොගයක් ගන්නකොට, සීනි ගන්නකොට, අල ගන්නකොට, සබන් ගන්නකොට ඒවා ණයට නම් අරන් තියෙන්නේ. ඒවා අපි සටහන් කරන්නේ මේ ණයට ගැනුම් ජර්නලේ. හරි. එතකොට හතරවෙනි එකනා තමයි විකුණුම් ජර්නලේ. මොකද්ද පුතේ මේ විකුණුම් ජර්නලේ කියන්නේ? විකුණුම් ජර්නලේ කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කරන ගිණුම. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කරන ගිණුම. ඒ කියන්නේ අපි නැවත විකිණීමේ අරමුණින් තියෙන භාණ්ඩ ණයට විකුණනවා නම් අපි කිව්වේ අර ණය ගැති කියන වටකම් මෙහෙම ජනනය වෙන්නේ. ඒ ණයට විකුණුම් වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් අපි සටහන් කරන්නේ විකුණුම් ජර්නලේ. ඊළඟ පස්වෙනි එකනට අපි කියනවා බැංකු පොත. බැංකු ගිණුම කියලා කියනවා. බැංකු ගිණුමේ. බැංකු ගිණුමේ සටහන් වෙන්නේ මොනවද? අපි කියනවා පුතේ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු. ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු සටහන් කරන ගිණුම තමයි බැංකු ගිණුම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා නම් කරන්ට් account එකක් තියෙනවා නම් ඒකේ චෙක්පත් ආශ්‍රයෙන් සිදුවන ගනුදෙනු අපි මුදල් පොතේ දැන් සටහන් කරන්නේ. අපි ඒ වෙනුවෙන් බැංකු ගිණුම කියලා ගිණුමක් පවත්වාගෙන යනවා මූලික සටහන් පොතක්. ඊළඟ එකන 6 වෙනි එකන පොදු ජර්නලය. පොදු ජර්නලය. මේක නිකන් ඩස්පින් එක වගේ. ඒ කියන්නේ ඇයි මම එහෙම කිව්වේ? පොදු ජර්නලයට දාන්නේ පුතා
ඔක්කොම මේවට නොදාන අනිත් සියලු ගනුදෙනු මේකට දානවා අච්චාරුවක් වගේ. ඒ කියන්නේ මේ වගේ විශේෂ ගනුදෙනු විතරයි දාලා තියෙන්නේ. හැබැයි පොදු ජර්නලයට දාන්නේ මේ තැන්වල නොදාන අනිකුත් ඕනම ගනුදෙනුවක් පොදු ජර්නලයේ සටහන් වෙනවා. පොදු ජර්නලයේ පිළියෙල කරන්නේ අපි මේ අර ඉහත කියපු විශේෂ ජර්නල් පහේ සටහන් නොවන වෙනත් ඕනම ගනුදෙනුවක් අපි පොදු ජර්නලයේ දානවා. සාමාන්‍යයෙන් මේකේ ගොඩාක් දුරට අපිට විභාගෙට එන්නේ බොල් ණය කපා හැරීම. බොල් ණය කපා හැරීමට අදාළ ගනුදෙනු. ස්ථාවර වත්කම් ණයට ගැනුම්. ස්ථාවර වත්කම් ණයට ගැනුම්. ස්ථාවර වත්කම් ණයට ගැනුම්. හරි. ඊළඟට තව තියෙනවා ගැලපුම් සටහන්. අපි ඉදිරියේ ඉගෙන ගන්නවා පුතේ ගැලපුම් සටහන්. ගැලපුම් සටහන්. ඊළඟට වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීම. ඊළඟ පියවීමේ සටහන් වගේ දේවල් අපි මේ පොදු ජර්නලේ සටහන් කරන ඔයාට ඉදිරියේදී මම වෙන වෙනම මේ ජර්නල් වෙන වෙනම පාඩම් වශයෙන් අපි ඉගෙන ගන්නවා. එතකොට ඔයාට මේ සියල්ල අධ්‍යයනය කරන්න පුළුවන් පිළියෙල කරන විදිහයි ඒ වගේ ඇතුළත් වෙන ගනුදෙනු මොනවද කියන එකයි අපි ඉගෙන ගන්නවා. එහෙනම් ඔයා දැන් තේරුම් ගත්ත පුතේ ව්‍යාපාර ආයතනයක තියෙන මූලික සටහන් පොත් 6ක් තියෙනවා. මුදල් පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, බැංකු ගිණුම, පොදු ජර්නලය කියලා. ඒ මුදල් පොතේ සටහන් වෙන්නේ මුදලින් සිදුවන ලැබීම් හා ගෙවීම් ගනුදෙනු. සුළු මුදල් පොතේ සටහන් වෙන්නේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු. ගැනුම් ජර්නලයේ සටහන් වෙන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. විකුණුම් ජර්නලයේ සටහන් කරනවා වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. බැංකු ගිණුමේ සටහන් කරනවා ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු. පොදු ජර්නලයේ සටහන් කරනවා මේ කියපු ඉහත කියපු ඕනම ජර්නලයක සටහන් නොවන අනිකුත් සියලු ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් වෙනවා. උදාහරණ විදිහට බොල් ණය කපා හැරීම, ස්ථාවර වත්කම් ණයට ගැනීම, ගැලපුම් සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, පියවීමේ සටහන්. ඒවා තමයි ඊළඟ ෂය වෙන් කිරීම නැත්නම් ෂය ගිණුම් ගත කරන සටහන්. ඒ ඔක්කොම අපි පොදු ජර්නලයේ තමයි සටහන් කරන්නේ. හරි එහෙනම් ඔය තමයි මූලික සටහන් පොත් වර්ග. ඊළඟට අපින් අහනවා පුතේ අපි මූලික සටහන් නැත්නම් මේ මූලික පොත් එහෙමත් නැත්නම් ජර්නල් පවත්වා ගැනීම මේ දෛනික සටහන් පොත් පිළියෙල කිරීමේ තියෙන ප්‍රයෝජන මොනවද? ඔයාගේ පොතේ එකින් එක විධිමත්ව ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. පුතේ මේ ටික නම් පාඩම් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඔයා ඒ ටික ඉරි ගහගත්තත් කමක් නැහැ. පිටු අංක 78 ඉඳලා තියෙනවා. පළවෙනි ප්‍රයෝජනේ බලන්නකෝ. කාලච්ඡේදයකට අයත් එකම ස්වරූපයේ ගනුදෙනු වාර්තා කර සටහන් කිරීමට හැකියවීම. ඒ කියන්නේ එකම ස්වභාවයෙන් සිදුවන ගනුදෙනු අපිට ඒ කාලච්ඡේදයට අනුව වෙන් කරලා ගන්න පුළුවන්. ණයට ගැනුම් කොච්චරක් වුණාද? ණයට විකුණුම් කොච්චරක් වුණාද? නේද? අත්පිට මුදලින් සිද්ධ වෙච්ච ගනුදෙනු. ඊළඟට අපි ගත්තොත් එහෙම සුළු මුදලින් සිද්ධ වෙච්ච ගනුදෙනු. බැංකු ගිණුම හරහා ගියපු ගනුදෙනු. වෙන වෙනම අපිට හඳුන ගන්න පුළුවන්. පැහැදිලිව. ඊළඟ දෙවෙනි එක මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළ පසු ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම විධිමත් සහ පහසු වීම. ඔව්. ලෙජර් ගිණුම් වලට දාද්දිත් අපිට පැහැදිලිව ක්‍රමයක් හඳුන ගන්න පුළුවන්. මුදල් පොතේ දාපුවා කොහොමද ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ? පොදු ජර්නලයේ දාපුවා කොහොමද ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ? අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒතර එක එක මූලික සටහන් පොත් වලින් පිළිවෙලකට විධිමත්ව නිවැරදිව ලෙජර් ගිණුම් වලට ගනුදෙනු පිටපත් කිරීම සඳහා අපිට මූලික සටහන් පොත් පිළියෙල කිරීම වැදගත් වෙනවා. ඊළඟට එක් එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම වෙන වෙනම පුජ්‍යලයන් වෙත නිශ්චිතව පැවරිය හැකි වීම හා ඒ මගින් නැතිවිය හැකි වැරදි හා වංචා අවම කරගත හැකි වීම. ඒ කියන්නේ පුතා මේ මූලික සටහන් පොත් එකින් එක පිළියෙල කරන්න වෙන වෙනම නිලධාරියෙක් නැත්නම් සේවකයෙක් පත් කරන්න පුළුවන්. මුදල් පොත දෙනවා එක්කෙනෙකුට. සුළු මුදල් පොත දෙනවා තව කෙනෙකුට. ඊළඟට බැංකු ගිණුම එක්කෙනෙක් පා. ඊළඟ ගැනුම් ජර්නලයේ තව එක්කෙනෙක්. විකුණුම් ජර්නලයේ තව එක්කෙනෙක්. පොදු ජර්නලයේ තව එක්කෙනෙක්. මේ විදිහට බෙදලා දුන්නාම ව්‍යාකූල වෙන්නේ. ගැටලුනේ. හරි පහසුවෙන් වංචා කරන්න බෑ. එක්කෙනෙක් එක එක ජර්නල් පවත්වාගෙන යන අන්තර් සම්බන්ධයක් නැහැ. ඒතර වැරදි හා වංචා අඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟ තව එකක් තමයි මූලික සටහන් පොත්වල වටිනාකම් වල එකතු ගිණුම් වලට පිටපත් කළ හැකි නිසා ලෙජර් ගිණුම් තුල
තබන සටහන් සංඛ්‍යාව අඩු වීම මගින් ලෙජර් ගිණුම් පවත්වා ගැනීමත් පහසුයි. ඒ කියන්නේ මේ ලෙජර් ගිණුම් වලට එකිනෙක ගනුදෙනු වෙන වෙනම දාන්න නැතුව මූලික සටහන් පොත්වල සටහන් කළ ඒකේ එකතුව එක ගිණුමකට දානකොට අර ලෙජර් ගිණුම් සංකීර්ණ වීම හා ඒවා ව්‍යාප්ත වීම විශාල වීම වළක්ව ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ණයට ගැනුම් ජර්නලේ එකතුව තමයි අපි ගැනුම් ගිණුමට හර කරලා ණය හිමි ගිණුම් වලට බැර කරන්නේ. විකුණුම් ජර්නලේ එකතුව තමයි අපි ණය ගැති ගිණුම් වලට හර කරලා විකුණුම් ගිණුමට බැර කරන්නේ. අපි ඒක ඉගෙන ගන්නවා ඉදිරියේදී. තාම එහෙම කිව්වට වාට තේරුමක් නැහැ. මම මේ උදාහරණයක් කිව්වේ. ඒ විදිහට අර එකතුව ගිණුම්ගත කිරීම නිසා ලෙජරය ව්‍යාකූල වීම වළක්වා ගන්න පුළුවන්. තව එකක් තමයි ගිණුම් කරන දෝෂ අඩුවීම හා සිදුවන දෝෂ හඳුනා ගැනීම පහසු වීම. ඒ කියන්නේ ගිණුම් කරණයේදී ඇතිවෙන දෝෂ හඳුන ගන්න ඒවා අඩු කර ගන්න මේ මූලික සටහන් පොත් පිළියෙල කිරීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි. ඊළඟට අපි යනවා පුතේ ඔයාගේ අවසාන මාතෘකාව මූලාශ්‍ර ලේඛනය කියන කොටසටයි යන්න හදන්නේ. මේ මූලාශ්‍ර ලේඛනයක් කියන එක දැනටමත් ඔයාට තේරලා තියෙනවා. මොනවද පුතේ මේ මූලාශ්‍ර ලේඛන? මූලාශ්‍ර ලේඛන. එහෙමත් නැත්නම් මේකට කියනවා මූලික ලියවිලි. මූලික ලියවිලි කියන්නේ මොනවද? මේ බලන්න. දැන් අපි කිව්වා ගිණුම්කරණයේදී ගනුදෙනුවක් සිදු වූ බවට තියෙන සාක්ෂිය තමයි මූලාශ්‍ර ලියකිලිවිලි නැත්නම් මූලාශ්‍ර ලේඛන කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ගනුදෙනුවක් සිදු වුණා කියලා හොයාගන්න තියෙන ලිඛිත සාක්ෂියක් තමයි මූලාශ්‍ර ලේඛනය. මූලික ලියවිල්ල. ඒ මූලික ලියවිල්ල දිහා බලාගෙන තමයි මූලික සටහන් පොත්වල අපි ගනුදෙනු සටහන් කරන්නේ. එතකොට ඔයාට නිර්වචනයක් දීලා තියෙනවා පිටු අංක 79 මේකට ඉරක් ගහ ගන්න පුතේ. ව්‍යාපාර ගනුදෙනු සිදු වූ විට එම ගනුදෙනුවට මුල් වී ක්‍රියා කරන අංශයේ විසින් ගනුදෙනුව පිළිබඳ සියලු විස්තර අන්තර්ගත කොට වගකිය යුතු නිලධාරියෙකු විසින් අත්සන් කර පිළියෙල කරන ලියවිල්ල මූලාශ්‍ර ලේඛනය වේ. ඒ කියන්නේ ගනුදෙනුවක් සිදු වූ බවට ඒ අදාළ පාර්ශවයේ ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙන පාර්ශවයේ විසින් පිළියෙල කරලා ඒ ගනුදෙනුවේ සියලුම විස්තර අන්තර්ගත කරලා ඒ වගකිය යුතු අදාළ නිලධාරීන් විසින් අත්සන් කරලා සහතික කරලා අනික් පාර්ශවයට බාර දෙන ලියවිල්ලක් තමයි මූලාශ්‍ර ලියවිලි හෙවත් මූලික ලියවිලි කියලා අපි අදහස් කරන්නේ. දැන් ව්‍යාපාරයේ මේකේ කියනවා පිළියෙල කරන සෑම මූලාශ්‍ර ලේඛනයකටම අනුක්‍රමික අංකයක් දෙනු ලැබේ. මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කිරීමේදී පදනමක් ලෙස මූලාශ්‍ර ලේඛන යොදා ගන්න. මොකද්ද පුතා මේ අනුක්‍රමික අංකයක් කියන්නේ? ඒ කියන්නේ පිළිවෙලකට යන අංකයක් තියෙනවා. ඔයා දැකලා ඇති දැන් අපි බස් එකෙන් ටිකට් එකක් ගත්තාම ඔයාට ඒකේ අංකයක් තියෙනවා. ඊළඟ ටිකට් එක ඊළඟ අංකයේ තියෙන. අපිටම අපි 317 ගත්ත කියලා. ඊළඟ 318 319 එහෙම පිළිවෙලකට අංක ටික තියෙනවා. මොකද ඒ අතර අංකයක් නැති වෙන්න බෑ. එහෙම වුණොත් ඔඩිට් එකෙන් පැන්න ගමන් ඒ අංක ටික මිස් වෙලා තිබ්බොත් කොන්දොස්තරගේ රස්සාව නැති වෙලා. ඩ්‍රයිවරුයි දෙන්න එකතු වෙලා වංචාවක් කරා කියලා තමයි යන්නේ. ඒ වගේ අර අනුක්‍රමික අංකයක් තියෙන්න ඕන. දැන් බලන්න අපි විදුලි බිල් ගෙවද්දි, දුරකථන බිල් ගෙවද්දි අපිට අංකයක් දීලා තියෙනවා. ඕනම එක තියෙන අනුක්‍රමික අංකයක් පිළිවෙලකට යන අංකයක්. මේ මූලාශ්‍ර ලියවිලි වල ඒක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. නැත්නම් ගනුදෙනු මැගහැරිලා යන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට කියනවා මේ මූලික සටහන් පොත්වල නැත්නම් මූලාශ්‍ර ලේඛනවල මූලික ලියවිලි වල අන්තර්ගත වෙන ප්‍රධාන කරුණු. ඉතින් මේවත් ඔයාගේ විභාගෙට අහනවා. අඩුම කරුණු 3ක් ලියා ගන්න පුළුවන් වෙන්න එපේ. බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. ව්‍යාපාරේ නම හා ලිපිනේ. අනිවාර්යෙන් තියෙන්න එපේ. දැන් අපි බිලක් ගත්තොත් ඒකේ තියෙනව නේද? දැන් අපි හිතමු සිංගල් සමාගමෙන් විදුලි උපකරණයක් ගත්තා කියලා. සිංගල් සමාගමේ නමයි ලිපිනයයි තියෙනවනේ අනිවාර්යෙන්ම. දුරකථන අංක. ඊළඟ අනුක්‍රමික අංකය අර මම කිව්ව පිළිවෙලකට යන අංකයක් තියෙන්න ඕන. ගනුදෙනුව සිදු වූ දිනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ගනුදෙනුවට සම්බන්ධ වෙන අනෙක් පාර්ශවය. දැන් සිංගල් සමාගම එක්කෙනෙක් අනිත් එක්කෙනා මම. මගෙත් අසනක් තියෙන්න ඕන. ඊළඟ ගනුදෙනුවට සම්බන්ධ විස්තර මොනවද ගත්තේ? විදුලි ඉස්ත්‍රි කියන්නේ නැත්නම් විදුලි පංකාවක් ගත්තේ කියලා. ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම. ඒක රුපියල් කීයද කියන එක. ගනුදෙනුව පිළිබඳ වගකීම බාර ගන්නා නිලධාරියාගේ අස්සන. සමහරට එතන ඉන්න ගණකාධිකාරීවරයා වෙන්න පුළුවන්.
කළමනාකරු වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරයේ තියෙන පරිමාණය හා ස්වභාවය අනුව වගකීම බාර ගන්න නිලධාරියා වෙනස් වෙනවා. එයා අත්සන් කරලා දෙන්න ඕනේ. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදනවා පුතේ මේ මූලාශ්‍ර ලේඛන වර්ග අපි කොහොමද හඳුනගන්නේ මූලික සටහන් පොත් අනුව. ඒ කියන්නේ අර එකිනෙක මූලික සටහන් පොත්වලට ගනුදෙනු හඳුනගන්න මූලාශ්‍ර ලේඛන කීපයක් තියෙනවා. දැන් අපි ගත්තොත් පුතේ ඔයාගේ මුදල් පොතේ පළවෙනි මූලික සටහන් පොත තමයි මුදල් පොත. දැන් මම මෙතන ලියනවා මූලික සටහන් පොත. මූලික සටහන් පොතට අදාළව මේ තියෙන මූලාශ්‍ර ලේඛනය. මූලාශ්‍ර ලේඛනය. ඔයාගේ පොතේ මේ ටික තියෙනවා පැහැදිලිව. ඔයා බලාගත්තොත් දැන් බලන්න මූලික සටහන් පොත ගත්තොත් මුදල් පොත. මේ මුදල් පොතට සම්බන්ධ වෙන මූලික ලියවිලි දෙකක් තියෙනවා. මොනවද පුතේ? එක්කෙනෙක් තමයි ලදුපත. මුදල් ලැබුණා කියන්න තියෙනවා ලදුපත කියලා එකක්. අනිත් එක අපි මුදලින් ගෙවීමක් කළොත් ගෙවීම් වවුචරය කියලා එකක් තියෙනවා. ගෙවීම් වවුචරය. ලදුපත හා ගෙවීම් වවුචරය තමයි මුදල් පොතට සම්බන්ධ වෙන මූලාශ්‍ර ලේඛන දෙක වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් බැංකු ගිණුම. බැංකු ගිණුම ගත්තොත් බැංකු ගිණුමේ සටහන් වන ගනුදෙනු හඳුනා ගන්න කීපයක් තියෙනවා. එකක් තමයි බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය. ඊළඟට තව එකක් තමයි තැන්පතු සහතිකය. තැන්පතු සහතික. මේවා පොතේ තියෙනවා ඔයාගේ. ඊළඟට අගරු චෙක්පත් නිවේදන. අගරු චෙක් නිවේදන. අගරු චෙක් නිවේදන. ඊළඟට ගෙවීම් වවුචර්. ගෙවීම් වවුචර්. මේවා තමයි පුතේ බැංකු ගිණුමේ සටහන් කරන්න අපි යොදා ගන්න මූලාශ්‍ර වෙන්නේ. මූලික ලියවිලි වෙන්නේ. ඊළඟට සුළු මුදල් පොත ගත්තාම සුළු මුදල් පොත. සුළු මුදල් පොතට අදාළව මොකද්ද තියෙන මූලික ලියවිල්ල? සුළු මුදල් වවුචරය කියලා එකක් තියෙනවා. සුළු මුදල් වවුචරය. පෙටි කෑස් වවුචරය. සුළු මුදල් වවුචරය කියලා කියනවා. ගෙවීම් සටහන් කරන්න තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ගැනුම් ජර්නලයට අදාළව ගැනුම් ජර්නලය මේකට අදාළව තියෙනවා පුතා ගැනුම් ඉන්වොයිසි කියලා එකක් තියෙනවා. ගැනුම් ඉන්වොයිසිය කියලා එකක් තියෙනවා. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ගැනුම් ඉන්වොයිසිය. ඊළඟට තව විකුණුම් ජර්නලයට අදාළව ගත්තොත් විකුණුම් ජර්නලය මේකට අදාළව තියෙනවා පුතේ විකුණුම් ඉන්වොයිසි කියලා එකක්. මේකට අදාළව තියෙනවා විකුණුම් ඉන්වොයිසි කියලා එකක් තියෙනවා. විකුණුම් ඉන්වොයිසිය. ඊළඟට තව එක්කෙනයි අපි ඉන්නේ තමයි පොදු ජර්නලය. පොදු ජර්නලයට අදාළව. පොදු ජර්නලයට අදාළව ගනුදෙනු අපි හඳුනගන්නේ පොදු ජර්නල් වවුචරය කියලා එකක් තියෙනවා. පොදු ජර්නල් වවුචරය. පොදු ජර්නල් වවුචරය. මෙන්න මේ කියන මූලික සටහන් පොත් 6ට අදාළව මූලාශ්‍ර ලේඛන ගණනාවක් තියෙනවා. මේ මූලාශ්‍ර ලේඛන වලින් හොයාගන්න ගනුදෙනු අපි මුලින්ම සටහන් කරන පොත තමයි මූලික සටහන් පොත් කියන්නේ. ඒ දෙක තමයි ඔය දෙන්න අතර තියෙන සම්බන්ධය තමයි මම ඔය පැහැදිලි කරලා කිව්වේ. හරි. ඔයාගේ මේ පාඩමේ අවසාන කොටසට අපි එනවා. ඒ තමයි පුතේ මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන. ඒ කියන්නේ අර මූලාශ්‍ර ලේඛන තිබීමේ ප්‍රයෝජන. අර මේවා තේරෙනවා. එකක් ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ල ලෙස යොදාගත හැකි වීම. ඒ කියන්නේ ගනුදෙනුවක් සිදු වෙච්ච ගමම්ම බිහිවන ලියවිල්ල තමයි මූලාශ්‍ර ලේඛනය. දෙක ගනුදෙනුව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂියක්. කවුරු හරි කියනවා නම් නෑ උනේ මේ තියෙන වවුචරේ, මේ තියෙන ලදුපත, මේ තියෙන ඉන්වොයිසිය අපිට සාක්ෂි තියෙනවා. ඒකයි ඒව තියාගන්න කියන්නේ. ඒකනේ අර විදුලි බිල් පතේ කොටසක් ඔයාගාව තියාගන්න කියන්නේ. ගෙවුවේ නෑ කිව්වොත් අපි ඔප්පු කරනවා මේ තියෙන ගෙවලා තියෙන්නේ. නේ? ඒ සාක්ෂිය. දැන් 3 ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තරයක් ලබාගත හැකි වීම. මතකයට ගන්න පුළුවන් මොකක්ද උනේද? ලියලානේ තියෙන්නේ. ඒ මේ ගනුදෙනුවේ විස්තරයක් ලියලා තියෙන සරලව. ඒ හින්දා මතක් කරගන්න පුළුවන්. ඊළඟ ගනුදෙනුව මූලික සටහන් පොත්වල ලිවීමේදී යොදාගත හැකි වීම. මේ මූලික සටහන් පොත්වල ලියන්න අනිවාර්යෙන් මේව ඕන. නැත්නම් අපිට ගනුදෙනුවක් හිතලා ලියන්න වෙන්නේ නේ. ඊළඟ එක වගකී යුතු නිලධාරියෙකු අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිතව පැවරිය හැකි වීම. ඔයාලට පුළුවන්
මේකේ වගකීම මේවා මොනවා හරි වැරද්දක් වුණොත් නිලධාරියෙක් ඉන්නවා අස්සම් කරලා එයාව අල්ලගන්න පුළුවන්. ඔයා මොකද කරේ කොහොමද මොකද උනේ මේවට අල්ලගන්න නැත්තම් වග කියන්න ඕන. දැන් උදාහරණයක් ලදුපතක් මිස් වුණොත් ඒ අදාළ ලදුපත අස්සම් කරපු කෙනා ගාවට ගිහිල්ලා බලන්න ඕන මොකද්ද ඒ ගෙවීම එයා වග කියන්න ඕන මුදල් වලට ප්‍රශ්නයක් වෙලා තිබ්බොත්. නේ ඒ හින්දා මේ වගකීම නිවැරදිව පැවරිලා යනවා. හරි පුතේ එතකොට ඔන්න ඔය කොටස් ටික තමයි අද දවසේ මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න මේ මාතෘකාවට අදාළව. එතකොට ඔයාගේ අභ්‍යාස පොතේ මේ ඔයාගේ පෙළ පොතේ පිටු අංක 81 සහ 82 කියන පිටුවල අභ්‍යාස 4ක් දීලා තියෙනවා. ඒ 4 අනිවාර්යෙන් ඔයා කරන්න. කරාට පස්සේ ඒකේ පිළිතුරු මම ඔයාගේ WhatsApp group එකට දානවා. අනිවාර්යෙන් මේ අභ්‍යාස ටික සියලු දෙනාම කරන්න ඕන. එතකොට මම අද පොඩි සාරාංශයක් කළොත් අද දවසේ අපි ඉගෙන ගත්ත පාඩම පිළිබඳ අද දවසේ අපි සාකච්ඡා කළේ ඔයාගේ 7 වෙනි විෂය ඒකකයේ 7 වෙනි පාඩම උනේ මූලික සටහන් පොත් හෙවත් දෛනික සටහන් පොත් එහෙම නැත්නම් ජර්නල් එහෙම නැත්නම් උපයෝගී පොත් කියන මාතෘකාව. අපි ඉගෙන ගත්තා මූලික සටහන් පොතක් කියන්නේ පුතේ ගනුදෙනුවක් ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමට පෙර ප්‍රථමයෙන්ම සටහන් කරන ගිණුම් නැත්නම් පොත තමයි අපි මූලික සටහන් පොත් කියලා ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ සිදුවන විවිධ ස්වභාවයේ ගනුදෙනු සටහන් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මූලික සටහන් පොත් 6ක් අපි පිළියෙල කරනවා කියලා ඉගෙන ගත්තා. ඒ තමයි මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය කියන මූලික සටහන් පොත් 6. එතකොට මේ මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ තියෙන ප්‍රයෝජන අපි ඉගෙන ගත්තා. නේද? විශේෂයෙන් ගනුදෙනු අපිට වෙන වෙනම සටහන් කරන්න පුළුවන්. ඒ වගේ වැරදි හා වංචා සිදුවෙන එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම ලෙජර් ගිණුම් සංකීර්ණ වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම වගකීම් වෙන වෙන නිලධාරීන් වෙත පවරන්න පුළුවන්. අඩුපාඩු වැරදි වංචා වුණොත් ඒවා පහසුවෙන් හඳුනාගෙන නිවැරදි කරන්න පුළුවන්. මේ විදිහට අපි ගොඩාක් ප්‍රයෝජන සාකච්ඡා කළා. ඒ ටික පාඩම් කරන්න ඕන ඔයා. නේද? අන්න මූලික සටහන් පොත්. ඊළඟට අපි එතනින් ආවා මූලාශ්‍ර ලේඛන එහෙමත් මූලික ලියවිලි කියන්නේ මොනවද කියලා. අපි කිව්වා ගනුදෙනුවක් සිදු අවස්ථාවේදී ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයේ විසින් ඒ ගනුදෙනුව පිළිබඳ විස්තර ඇතුළත් කරලා ඒ පිළිබඳ වගකීම අදාළ බලධාරියා විසින් පවරලා සහතික කරලා අනෙක් පාර්ශවයට බාර දෙන ලියවිල්ලක්. මේක ගනුදෙනුවක් සිදු වූ බවට තියෙන ලිඛිත සාක්ෂියක් විදියට භාවිතා කරන්න පුළුවන් ලියවිල්ලක් කියලා තමයි අපි මූලාශ්‍ර ලියවිලි මූලාශ්‍ර ලේඛන අඳුනගත්තේ. එක එක මූලික සටහන් පොත්වල සටහන් කරන ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛනවල විවිධ ස්වභාවයන් අපි සාකච්ඡා කළා. ඒ වගේම මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීමේ තියෙන ප්‍රයෝජන මොනවාද කියන එක අපි මේ පාඩම යටතේ ඉගෙන ගත්තා. එහෙනම් පුතේ අද දවසෙත් ඔයාට මේ විෂය කාරණා ටික පිළිවෙලින් අවබෝධ වෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ලබන ඊළඟ විෂය ඒකකයේදී වාගේ 8 වෙනි පාඩමේ කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඊළඟ මාසය තුල මම පොරොන්දු පරිදි පුතේ 10 11 පන්ති දෙකට අදාළව නිබන්ධන සහ පේපර් කට්ටල කීපයක් අපි බෙදලා දෙනවා. ඒවා ලබා ගැනීම සම්බන්ධ අදාළ විස්තර මම ඔයාගේ WhatsApp group එකට ඉදිරියේදී ලබා දෙනවා. ඒ අනුව අපි කටයුතු කරමු. මේ වැඩේ කොහොම හරි කරලා විධිමත්ව කරලා හොඳ ඒ සාමාර්ථයකට ඔයා යයි කියලා මම බලාපොරොත්තු වෙනවා පුතේ. ඒක තමයි මගේ ලොකුම අරමුණ. අපි බලමු හොඳ වැඩක් කරමු. දිගින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. තවත් යාළුවෝ සම්බන්ධ වෙනවා නම් ඔයාලා මේ group එකේ link එක ඒ අයටත් share කරලා WhatsApp group එකට add කරගන්න. ඒකේ ගැටලුවක් නැහැ. එහෙනම් අද දවසට අපි සමුගමු.